මේ අවස්ථාවට සහභාගී වෙන අපේ පක්ෂයේ නායක ආදරණීය අනුරාධ සනායක සහෝදරයන්ගෙන් අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙන අපේ පක්ෂයේ මධ්‍යම කමිටු සමාජික ආදරණීය රාමලිංගම් චන්ද්‍රසේකරන් සහෝදරයාගෙනුත් අපේ පක්ෂයේ මධ්‍යම කමිටු සමාජිකා සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායකා අපේ ආදරණීය සමන් මල්ලි ගුණසිංහ සහෝදරයෙකුත් අවසරයි. ඒ වගේම මේ කොවිඩ් තත්ත්වය නිසා අපිට ප්‍රසිද්ධියේ ජනතාවත් එක්ක මේ සමරුව පවත්වන්න නොහැකි වීම නිසා අපි අද මේ මූලස්ථානයේ සිට මේ සමරුව පවත්වද්දී අන්තර්ජාලය හරහා සජීවී ලෙස අපි සමග එකතු වෙන ශ්‍රී ලංකාවේ සිටින සීලුම අපේ ආදරණීය සහෝදරයන්ගෙන් සහෝදරුන්ගෙන් අම්මලාගෙන් තාත්තලාගෙන් ඒ වගේම විදේශගතව සිට අපි සමග එකතු වෙන සියලුම ආදරණීය සහෝදරයන්ගෙන් අවසරයි. අපි තමුන්නාසලා කවුරුත් මේ එකතු වෙලා ඉන්නේ මොනම තත්ත්වයකදීවත් අපිට අමතක කර නොහැකි පෑරෑරිය නොහැකි අපේ පන්ති යුතුයකමක් වගකීමක් ඉටු කරන්න. ඒ තමයි මීට අවුරුදු 31කට කලින් අද වගේ දවසක අපෙන් උදුරාගත්තු අපේ පක්ෂයේ නිර්මාතෘවර සාධාරණීය රෝහණ විජේර සහෝදරයා, අපේ පක්ෂයේ ප්‍රධාන ලේකම් උපතිස්ස ගම්නායක සහෝදරයා ඇතුළු අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ මධ්‍යම කමිටුවේ ක්‍රියාකාරී සහෝදර සහෝදරියන්ගේ ඒ ජීවිතෙන් කැපවීමේ අවස්ථාව අනුස්මරණය කිරීම සඳහා තමයි අපි එකතු වෙලා ඉන්නේ. අපිට මතකයි රෝහණ විජේර සහෝදරයා එක වෙලාවක මෙහෙම කියලා තිබුණා. අපි වේලාසන අවදි වූයෙමු. අප වේලාසන අවදි වූ පමණින් වේලාසන හිරු පායන්නේ නැත. එහෙත් හිරු පායන විට වේලාසන අවදි වී සිටීම අපට ප්‍රයෝජනවත් වනු ඇත කියලා ඔහු කියලා තිබුණා. ඒ නිසා හිරුවට කලින් අවදි වෙලා අපි හැමෝම අවදි කරවලා රට අවදි කරවලා මේ රටට මේ රටේ ජනතාවට වඩා සාධාරණ වඩා යහපත් මානවවාදී සමාජයක් නිර්මාණය කිරීම සඳහා සමාජවාදී සමාජයක් නිර්මාණය කිරීම සඳහා තමන්ගේ මුළු ජීවිත කාලයම දැනුවත්ව කැප කරපු ඒ කැපකිරීමේදී අරගලයේදී තමන් ඉදිරියට මරු හමු වෙන ඕන මොහොතක ඒක පිළිගන්න සූදානම්ෙන් හිටපු අපේ පක්ෂයේ නිර්මාතෘ රෝහණ සහෝදරයා ඇතුළු විශාල සහෝදරයන් පිරිසක් තමයි අපට නැති වෙලා තියෙන්නේ. අපට අහිමි වෙලා තියෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා 1989 නොවැම්බර් මාසේ 13 වෙනිදා අපට ඔවුන් අහිමි කරමින් එදා අරගලය తాවකාලික පරාජයටපත් වුණත් ඒ අරගලයේ අරමුණු ඒ අරගලය තුල සටන් කළ අයගේ දීපුදු අයගේ තිවිච්ච හදවතේ ප්‍රාර්ථනා අරමුණු ඉටු කිරීමේ අවශ්‍යතාවය එදාටත් වඩා වැඩියෙන් අද මතුවලා තියෙනවා. කලින් කතාවේදී අපේ පක්ෂ නායකයන් සහෝදරයා පැහැදිලිව කිව්වා එදා තිබිච්ච අරගලයම වෙනත් ආකාරයකින් අදත් මේ රටේ ජනතාව ඉස්සරහා තියෙනවා කියලා. දැන් අපි දන්නවා 1989 මේ අරගලය නිමාවටපත් වෙලා දැන් අවුරුදු 31ක් වෙනවා. අවුරුදු 31ක් කියන්නේ දිගු කාලයක්. වර්තමාන සමාජයේ තරුණ පරපුර අවුරුදු 30ක වයස කෙනා මේ අරගලය දැකලා නැහැ. ඊට පස්සේ ඉපදලා තියෙනවා. අවුරුදු 35ක කෙනා මේ අරගලය මතක තියන අය නෙවෙයි. නිසා අපේ රටේ තරුණ පරපුර මේ අරගලය දැකපු නැති එහෙම නැත්නම් මේ අරගලය මතක තියාගන්න බැරි තරම් වයසේ හිටපු අය. ඒ නිසාම අපේ සතුරන් උත්සාහ කරනවා වොන් සමත් වෙලා තියෙනවා අපේ තරුණ පරපුර තුල මේ අරගලය පිළිබඳව වැරදි අදහසක් හදන්න. අපි හිතනවා මේ වෙලාවේ අපේ රට මේ තියෙන ඊටමත් අවාසනාවන්ත තත්ත්වෙන් මේ තියෙන ඊටමත්ම බැරෑරුම් තත්ත්වෙන් මේ තියෙන කාලකන් තත්ත්වෙන් මුදා ගන්නවා නම් ඉතිහාසයේ මේ සැබෑ අරගල පිළිබඳව හොඳ වැටහීමක් වර්තමාන ජනතාවට තරුණ පරපුරට තිබිය යුතුයි කියලා. මොකද විශේෂයෙන්ම අපි කියන්නේ මේ මොහොත වෙනකොට ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව අපි කවුරුත් දන්නවා සියලු සතුරන් එක කඳවුරක ඉඳගෙන සුද්ධ වූ සටනක් දියත් කරලා තියෙනවා. ඒ සඳහා නවීන තාක්ෂණය පාවිච්චි කරමින් කූලියට ලියන්නන් යොදා ගනිමින් තමන්ට හිතවත් ජනමාධ්‍ය පාවිච්චි කරමින් තමන් විසින් මිලදී ගත් සියලු දෙනා පාවිච්චි කරමින් ජනතා විමුක්තියෙන් පලා ගිය ද්‍රෝහීන් පාවා දෙන්නන් පාවිච්චි කරමින් ජනතා විමුක්ති පෙරමුණේ සැබෑ ඉතිහාසය විකෘති කරලා ජනතා විමුක්ති පෙරමුණ ජනතාවගෙන් ඉවත් කරන්න මේ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන්
තමන්ට කරන්න පුළුවන් උපරිම කැපකිරීම වෙච්ච තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කරෝ પરම්පරාවක ඒ පරිත්‍යාගය හැල්ලු කරන්න අපේ සතුරන් උත්සාහ කරමින් ඉන්නේ. ඒ නිසාම අපි හිතනවා ඒ ඔවුන්ගේ අරගලයේ වටිනාකම් පිළිබඳව, ඔවුන්ගේ අරගලයේ අරමුණු පිළිබඳව, ඔවුන් අරගල කළේ ඇයි කියන කාරණේ පිළිබඳව අපි නැවත නැවත කතා කළ යුතු වෙනවා. මොකද මේ අපේ වර්තමාන තරුණ පරපුර වර්තමාන පරපුරේ ධෛර්ය හදන්න ඒ පරපුර මේ රට බේරා ගැනීම මාවතර ගැනීම සඳහා ඔවුන්ට අත්දැකීම් එකතු කරන්න අපි හිතනවා 1988 89 අරගලයේ තාමත් හොඳ තැනක් කියලා. අපි අනුසෝදරය කතා කරා වගේම කිව්වා වගේම ඉතිහාසය ලියන්නේ ජයග්‍රාහකයින් පරාජිතයන් නෙවෙයි. මේ නිසා 1988 89 පිළිබඳව ඉතිහාසය ලියලා තියෙන්නේ අපි නෙවෙයි. ඒක ලිව්වේ අපේ අරගලයේ කුඩුපට්ටම් කරපු සතුරා තමයි ඉතිහාසය ලිව්වේ. ඒ නිසා ඒක ඔවුන්ට ඕන තරට ඔවුන් ලිව්වා. අද ඒ ඔවුන් ලියපු ඔවුන් විසින් පවත්වන් ආපු ඒ ව්‍යාජ ඉතිහාසය, ඒ ව්‍යාජ විග්‍රහයන් අපේ තරුණ පරපුරේ ඔලුවට වැටලා තියෙනවා. නිසා ඒ මතින් නම් තමයි ඒ බොහෝ දෙනා කතා කරන්නේ. එක පැත්තෙන් අපි කල්පනා කරොත් එහෙම ජනතා විමුක්ති පෙරමුණට ජනතා විමුක්ති පෙරමුණත් එක්කෙන් වාදයකට ඇවිල්ලා ජයග්‍රහණ කරන්න බැරි වෙච්ච හැම වෙලාවකදීම ජනතා විමුක්ති පෙරමුණ සමග දේශපාලන කරුණු පිළිබඳව වාද කරන්න පටන් අරන් ඒක Tamanට ජයග්‍රහණ කරන්න බැරි වෙච්ච හැම විටකදීම සතුරා පාවිච්චි කරේ 88 89. එනිසා මේ 88 89 භීෂණයක් ගැන කතා කරන්න පටන් ගත්තා. 88 89 ජවිපි භීෂණය කියලා තමයි කිව්වේ ඒගොල්ලෝ. ඇත්තටම තිබුණේ මොකද්ද 88 89 කාලේ එක්සත් ජාතික පක්ෂයේ භීෂණයක් තිබ්බා. එක්සත් ජාතික පක්ෂ නිර්මාණ කරු භීෂණයක් තිබ්බා. ඒක අමතක කරලා 88 89 ජවිපි භීෂණයක් ගැන කතා කරන මට්ටමටපත් කරලා තියෙනවා. ඒ නිසා විශේෂම අපි කල්පනා කරනවා මේ නොදන්නා කම නිසා මේ පිළිබඳව අනෝබෝධ නිසා වැරදි දහස්වල ඉන්න අපේ බොහෝ දෙනාට ඒ අපේ අලුත් පරපුරට තරුණ පරපුරට මේ ඉතිහාසය පිළිබඳව කිසියම් අදහසක් ලබා දිය යුතුයි කියලා. අපි දන්නවා මේ ඇත්ත ඉතිහාසය කවදාවත් දවසක ලී වෙනවා. ඒක වළක්වන්න බෑ කාටවත්. මේ අරගලය එදා తాවකාලික පරාජයටපත් වුණත් ජනතා විමුක්ති පෙරමුණේ අපි ඊටාම දුෂ්කර කොන්දේසි මැද්දේ ඒ පරාජයටපත් කරපු ජනතා විමුක්ති පෙරමුණ ලේන් යකඩින් මර්ධනය කරපු බිමට සමතලා කරපු මැච් එක ඉවරයි කියලා පම්පෝරි ගහපු ජනතා විමුක්ති පෙරමුණ අපි නැවත ගොඩ නැගුවා. ගොඩනගලා මේ රටේ අනාගතය හදන්න බලාපොරොත්තු තියන්න පුළුවන් අදූෂිත අවංක එකම දේශපාලන පක්ෂය බවට අපි ජනතා විමුක්තිපත් කරලා තියෙනවා. අපිට මේ අරගලේ තාම දිනා ගන්න බැරි වුණාට අපිට නිහතමානී සතුටක් තියෙනවා. සතුරා විනාශ කරු පක්ෂය ගොඩනගලා නැවත ඒක අපි ජනතාවට ගෙනත් දීලා තියෙනවා. සතුරා අපිට දොස් කියනකොට සතුරා අපිට පහර දෙන්න 1988 89 අරගලය පාවිච්චි කරනකොට අපි කල්පනා කරනවා ඔවුන්ට අවුරුදු 31ක් ගියාට පස්සේ ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ඇඟිල්ලක් දික් කරලා කියන්න පුළුවන් වෙන කිසිවක් නැහැ. ඒක තමයි 88 89 කාලේ හැංගෙන්නේ. 88 89 කියන්නේ මොකද්ද? 88 89 ගැන කතා කරන ලදරුවන්ට අපි කියන්න කැමති ඒ ඉතිහාසය ටිකක් අධ්‍යයනය කරලා බලන්න කියලා. 88 89 ගැන කතා කරන කවුරක්වත් 83 ජනතා විමුක්තිය තහනම් කරේ කියලා කතා කරන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනේ කරමින් හිටපු ජනතා විමුක්ති පෙරමුණ 1983 දී අසාධාරණ ලෙස අයුතු සහගත ලෙස කිසිම හේතුවකින් තොරව තහනම් කළේ ඇයි කියන ප්‍රශ්නේ අහන්න කවුරුවක්වත් නැහැ. අපි කවුරුත් දන්නවා ජනතා විමුක්ති පෙරමුණ 1970න් පස්සේ ප්‍රසිද්ධ දේශපාලන වැඩ කරමින් හිටියා. ඡන්ද ඉල්ලුවා. ජනාධිපතිතුමා ඉදිරිපත් වුණා. අපි පක්ෂ නිර්මාතෘ රෝහණ විජිත සහෝදරයා. අපි මේ සමාජයේ අපේ පන්තිර පක්ෂයක් හදලා අපේ ජනතාව සංවිධානය කරමින් ඉන්නකොට ඒ පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ එදා තිබිච්ච ජයවර්ධන මහත්තයාගේ ඒකාධිපති පාලනයට අභියෝගයක් වෙනකොට සියලු දේශපාලන පක්ෂ හීලා කරලා යට කරලා ඒක ඔවුන් බිඳවට්ටලා ඒ ජනතා විමුක්ති පෙරමුණ එසේ කරන්න බැරි වෙලා ඒක අභියෝගයක් වෙනකොට එක්සත් ජාතික පක්ෂ නායකයා ජයවර්ධන මහත්තයලා ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමට පියවර ගත්තා. ඒ තහනම් කරා විතරක් නෙවෙයි ඒ තහනම දිගටම පවත්වාගෙන ගියා. ඒ කාලේ තහනම් කරන්නේ ජූලි කලබල නිසා කියලා. හැබැයි අපි දන්නවා කවදාහක්වත් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව එක්සත් ජාතික පක්ෂ පාලන තුල 1983 සිට 89 වෙනකම්ම
අපට විරුද්ධව අපි වැරද්දක් කරගෙන නඩුවක් පැවරුනේ නැහැ කිසිම උසාවියක. ජනතා විමුක්ති පෙරමුණ කිසියම් වරදක් කරලා තිබ්බා නම් ඒකට අධිකරණ ක්‍රියාමාර්ගයන් තිබ්බා. එහෙම කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මොකද අපි වරදක් කරලා තිබුණේ නැහැ. එක්සත් ජාතික පක්ෂය විසින්ම නිර්මාණය කරපු එක්සත් ජාතික පක්ෂය මැරෙව නිර්මාණය කරපු ජූලි කෝලහල ජාතිවාදී කෝලහල පාවිච්චි කරලා ජනතා විමුක්තිය තහනම් කළා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරේ ඇයි කියන එක පිළිබඳව ඒක හරිද නැද්ද කියන එක පිළිබඳව කතා නොකරන කුහක පිරිසක් ඉන්නෝ. උන් තමයි 88 සමම ගැන කතා කරන්නේ. සමහර නොදන්නාකමට වෙන්න පුළුවන්. ඊළඟට ඒ විතරක් නෙවෙයි තහනම පවත්වාගෙන ගිය දිගටම මේ තහනම ඉවත් කරගන්න අපි විවිධ උත්සාහයන් දරද්දී අපට ඒ සඳහා ලියන්න පුළුවන් හැමෝටම ලියද්දී රෝහන් සහෝදර හැමෝටම ලියද්දිත් මේ තහනම පවත්වාගෙන ගියා මර්ධනය ගෙන පටන් ගත්තා. ඒක එකක්. අනික් කාරණා මොකද්ද? අපේ සතුරා විසින් හංගන අනික් කාරණා තමයි මේ අරගලේ පැන නගින්න මේ සන්නද්ධරකල් පැන නගින්න ආසන්නම හේතු වෙච්ච ඉන්දු ලංකා ගිවිසුම පිළිබඳ ප්‍රශ්නේ. 1987 ජූලි මාසේ ජාවද මහත්තයා තමන්ගේ ඇමති මණ්ඩලයටවත් කියන්නේ නැතුව අගමැතිටත් කියන්නේ නැතුව රජීව් ගාන්ධිත් එක්ක එකතු වෙලා ලංකාව පාවා ගිවිසුමක් අත්සන් කරනවා. ඉන්දු ලංකා ගිවිසුම. ඒ ගිවිසුම අත්සන් කළා තමයි 13 වෙනි සංශෝධනයට අනුව පළාත් සභාව ගේන්නේ. ඒ ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස තමයි ඉන්දියානු හමුදාවක් ලංකාවට එන්නේ. ඒ ගිවිසුම අත්සන් කරන වෙලාවේ ඒ ගිවිසුමට රට පුරා දෙවන්ත විරෝධයක් ආවා. ඒක ජනතා විමුක්ති පෙරමුණ විතරක් නෙවෙයි. අපේ සමාජයේ බොහෝ දෙනා රට ආදරය කරන අය, රටට විදේශ හමුදාවක් ගේනවට අකමැති අය, මේ රට යටත් කරගන්න උත්සාහ කරනවට විරුද්ධ අය දෙවන්ත අරගලයක් කරා. ඒ අරගලේ තමයි අද මේ හැලු කරන්න උත්සාහ කරමින් ඉන්නේ. අපි දන්නවා මේ අරගලය ඇතුලේ විශාල පිරිසක් හිටියා ජනතා විමුක්ති පෙරමුණට අමතරවත්. එතකොට අපිට මතක හොඳටම රජීව් ගාන්ධි ලංකාවට ඇවිල්ලා ඉන්දියානු අගමැතිවරයා මේ ගිවිසුම අත්සන් කරලා එතකොට පිළිගැනීම සඳහා තිබුණා හමුදා ආචාර්ය පෙළපාලියක්. නාවික හමුදාව තමයි කෙටිටියේ. ඒ හමුදා ආචාර්ය පෙළපාලිය නරඹමින් යනකොට නාවික හමුදාවේ සොල්දාදුවෙක් ඔවදත් ජීතුන් අතර ඉන්න ඔහු තමන්ගේ රයිපලේ උස්සලා රයිපල් බඳෙන් රජීව් ගාන්ධිගේ ඔළුවට ගැහුවා. එතකොට ඔහු JVP කෙනෙක් නෙවෙයි. ඒ නිසා හමුදා සොල්දාදුව අතර පව විරෝධයක් තිබ්බා තමන්ගේ රයිපලෙන් අරගෙන රජීව් ගාන්ධිට ගහන මට්ටමට. එවැනි විරෝධයක් තිබිච්ච වෙලාවක තමයි ඒ රට පාවා දීමට එරෙහිව ඉන්දියානු හමුදාවක් ලංකාවට ගෙනීමට විරුද්ධව අපේ පක්ෂයට සටන් කරන්න සිද්ධ වුණේ. ඒ සටන කරන්න සිද්ධ වුණේ කොහොමද? අපි තහනම් කරපු නිසා අපට සටන කරන්න සිද්ධ වුණේ වෙනත් ක්‍රමයකට තමයි. ආයුධාරන් තමයි. මොකද අපිට වෙනත් මාර්ගයක් තිබුණේ නැහැ. හැබැයි අපි ඒ සටන කරේ එහෙම විතරක් නෙවෙයි. අපි හොඳටම දන්නවා ජනතා විමුක්ති පෙරමුණ මේ රට ආදරය කරපු පක්ෂයක්. සැබෑ ලෙසම දේශ ප්‍රේමීත්වයේ තිබිච්ච පක්ෂයක්. අද ඔය දේශ ප්‍රේමීත්වය ගැන කෑ ගහන ජාතිවාදීන් වගේ නෙවෙයි. අපි දන්නවා ජාතිවාදය දේශ ප්‍රේමීත්වය කියන්නේ එකක් නෙවෙයි දෙකක්. අද ජාතිවාදීන් තමන්ගේ ජාතිවාදයේ දේශ ප්‍රේමී කියලා පෙන්වන්න උත්සාහ කරමින් ඉන්නවා. කිසිම ජාතිවාදියෙකුට දේශ ප්‍රේමීක් වෙන්න බෑ. සැබෑ දේශ ප්‍රේමී කියලා කියන්නේ ජාතිවාදීන් නෙවෙයි. ජාතික සමගි විශ්වාස කරන හැබැයි රටට ආදරය කරන සැබෑ දේශ ප්‍රේමී. එදා අපේ සහෝදර සහෝදරියන් රෝහන් සහෝදරගේ නායකත්වයට යටතේ අන්නේ සැබෑ දේශ ප්‍රේමී ලෙස මේ රටේ අරගලයක් කළා. ඒ අරගලයේ ආයුධ වලින් කරන අතරම අනිත් පැත්තෙන් ගත්තොත් මේ අපි බහුජන අරගලයකුත් කරා. ඒ සඳහා තමයි මොබියුම් සූරිකීමේ ව්‍යාපාරය ගොඩනැගුණේ. ඒ මොබියුම් සූරිකීමේ ව්‍යාපාරය බහුජන ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාර තුළ මේ රටේ දේශපාලන ගොඩක් අය හිටියා. අද මහින්ද රාජපක්ෂ මහත්තයලත් එක්ක ඉන්න දිනේෂ් ගුණවර්ධන මහත්තයත් හිටියේ අරගලය ඇතුලේ. ඒ ව්‍යාපාරය ඇතුලේ භික්ෂුන් වහන්සේලා හිටියා. ඒ නිසා එවැනි බහුජන අරගලයකුත් අනිත් පැත්තෙන් ගත්තන් පස්සේ ඒකට හුම්කම් දෙන්න තුනට පස්සේ සන්නද්ධරකවල සිද්ධ වුණා. ඉතින් අපි කවුරුත් දන්නවා යුද්ධයක් වුණාම සිවිල් යුද්ධයක් ඇති වුණාම ඒකේ හොඳ දේවල් වගේම නරක දේවල් සිද්ධ වෙනවා. ඒ නිසා මේ හොඳ දේවල් ඔක්කොම පැත්තක දාලා අරමුණ පැත්තක දාලා දැන් මේ අරගලයේ විකෘති කිරීමක් තමයි අපි දකිමින් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි අපි කවුරුත් දන්නවා. 1987න් පස්සේ ලේබැකේ මර්ධනයක් තිබ්බා. ආණ්ඩුව තමන්ගේ නිල හමුදාවන්ට අමතරව විවිධ නිල නොවන හමුදා කණ්ඩායම් හැදුවා. එක එක නම් වලින් ප්‍රාක් තිබුණා, ශ්‍රා තිබුණා, කළු බලල්ලු, කහ බලල්ලු වගේ ඒවදා කොළ කොටි හිටියා. මේ වගේ විවිධ නම් දාගත්තු හමුදා කණ්ඩායම් හදලා නිල නොවන හමුදා කණ්ඩායම් මරකල්ලි හදලා දේශප්‍රේමීන් ඝාතනය කිරීම කටයුතු කරමින් ගියා. අද කවුරුත් ඒ ගැන කතා කරන්නේ. සමහර ඇමතුරු අපි දන්නවා එක්සත් ජාතික පක්ෂ සමහර ඇමතිවරුන්ට ඇමතිවරු පවත්තන් ගියා පෞද්ගලික වදකාගාර. උන්ටයි තැන්වල එක්සත් ජාතික පක්ෂ ඉඳලා පැත්ත මාරු කරලා අද මහින්ද රාජපක්ෂලාගේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩු වෙන සමහර ඇමතිවරුන්ටත් තිබුණා ඒ වදකාගාර. ඒ වදකාගාර පවත්තන් ගියපු මේ රටේ ආදරය කරපු සැබෑ මිනිස්සු මරා දාන්න වද දෙන්න
වදකාගාර පවත්තන් ගියපු අයගේ කරටක් දාගෙන සමහර ප්‍රශ්න කරන අපෙන් 88 89 පිළිබඳව. එසා අපි කියන්නේ ඉතිහාසයක් විකෘති කරලා රටකට ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. නිසා 1988 89 කියලා කියන්නේ වෙන කිසිවක් නෙවෙයි. පවිත්‍ර අරමුණක් වෙනින් කරපු සටනක් ඒ තිබුණේ. ඒ සටනේ කුඩා අඩුපාඩුකම් කොතෙක් තිබ්බත් අරමුණ පවිත්‍රයි. අරමුණේ තාමත්ම උතුම් උත්තරීතරයි. නිසා අපි ගරු කරන්නේ අරමුණට. අපි අදහන්නේ අරමුණ. අපි අදත් පවත්තන්නේ අරමුණ. අපි ජයග්‍රහණ කරන්න යන්නේ ඒ අරමුණ. ඒ නිසා ඒ අරමුණත් එක්ක තමයි ජනතාවෙන් තුනේ අපි හැමදාම ඉන්න නිසා අපි අදත් සහතික වෙනවා මේ ඉල්මාන සමුදේ ඒ අරමුණ ජයග්‍රහණය කරන තුරු මේ සටන අපි මොනම තත්ත්වයක් තුලවත් නවත්තන්නේ අපසට හරවන්නේ නැහැ කියන සහතිකය අපි අපේ රට ජනතාවට දෙනවා. මොකද හේතුව තමයි අදත් අපේ රට ඉල්ලා සිටිනවා එවැනි අරමුණක් වෙනුවෙන් කරන අරගලයක්. අරගලයේ ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. එදා අපි තහනම් පක්ෂයන් නිසා අරගලයේ ස්වභාවය සන්නද්ධ වුණා. අද ඒක එහෙම වෙන්න ඕනේ නැහැ. නමුත් ඒ අරගලයේ එහෙම පිටින්ම තියෙනවා. අපි අනුරුස්සනක සහෝදරයා පැහැදිලි කළා අපේ රටේ දේශප්‍රේමී අරගලයක් අපිට ආපහු තියෙන මොකද එදා වගේම අදත් අපේ රට පාවා දෙන්න උත්සාහ කරමින් ඉන්නවා. රටේ සම්පත් විකුණන්න උත්සාහ කරමින් ඉන්නවා. විකුණලා තියෙනවා. එසා මෞබිමේ සම්පත් මිනිරට ජනතාවට සම්පත් අපේ වරාය අපේ මහමූද අපේ ඉඩම් ටික විකුණමින් ඉන්නවා නම් විකුණන්න හදනවා නම් ගිවිසුම් අස්සම් කරනවා නම් එක මාසයක් ඇතුළත පහුගිය මාසේ අපිට මතකයි ඔක්තෝබර් මාසේ මුලදී එනවා චීනෙන් ඔක්කොම හෙට ඊට පස්සේ 27 වෙනිදා එනවා ඇමරිකන් ඔක්කොම හෙට ඒ මැද්දෙන් එනවා ඉන්දියාවේ ඔක්කොම හෙට නිසා මේ චීනය ඉන්දියාව ඇමරිකාව එක්සත් ජනපදයේ වගේ රටවල ප්‍රධානයෙන් ලංකාවට කඩා වදින මේ පාලකින්ව දනගස්සලා ගිවිසුම් වලට අස්සම් කරන්න උත්සාහ කරන වෙලාවක අපි මේ ඉන්නේ. නිසා අපේ රටේ නිදහස අනුතරක තියෙනවා. අපේ රටේ සම්පත්වල අයිතිය අනුතරක තියෙන නිසා අපිට ඒ වරගෙන සඳහා වෙච්ච සැබෑ අරගලයක් අපි ඉස්සරහ තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් එම අපි දන්නවා 1989 සටන් කරපු අපේ ආදරණීය සහෝදර සහෝදරියන් එක පැත්තකින් සටන් කරා දේශප්‍රේමී අරගලයක් ඔවුන් බේරගන්න අනිත් පැත්තෙන් ඔවුන්ගේ හදවතේ තිබ්බා ඒ සටන සමාජවාදයෙන් කෙලවර කරන්න. ඇයි? ඔවුන් ඉතා දැඩිව විශ්වාස කරා රෝන් සහෝදර අපට ඉගැන්නුවා විද්‍යාත්මක පැහැදිලි කරලා අපිට තහවුරු කරා මොකද්ද අපේ රටවල මේ තියෙන ධනපති ක්‍රමයට මේ පසුගාමි බෙලහීන ධනපති ක්‍රමයට අපේ රට ජනතාවගේ කිසිම ප්‍රශ්නයක් විසඳන්න බෑ කියලා ඉතා පැහැදිලිව අපට ඉගැන්වුවා. ඒ සත්‍යයන් අදත් තහවුරුලා තියෙනවා. 1989 රෝන් සහෝදර අපෙන් උදුරගෙන අවුරුදු 31ක් පිරෙන කොටත් ධනවාදී අසමත් කියන එක දැන් ඔප්පු කරමින් ඉන්නවා. ලෝකේ පුරාමත් ධනවාදී අසමත් වෙලා තියෙනවා. අපේ රට ධනවාදී අසමත් වෙලා තියෙනවා. ඒ නිසා ධනවාදයට අඩු ගානේ මිනිස්සුන්ට එදිනෙදා ආහාර ටික සපයන්න බෑයි කියලා අද ඔප්පු කරලා තියෙනවා. ඒ නිසා තමයි මේ ආණ්ඩුවල ලොකු අරබුදයක් මතුවලා තියෙන්නේ. නිසා මේ තියෙන මේ බැරිකම තියෙන ධනවාදයට. අපි දන්නවා ධනවාදයේ අපේ රටේ ධනවාදයේ වර්තමානයේ සුක්කාන මතයේ තියන් ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. අපිට මතකයි පහුගිය ජනාධිපතිවරණට කලින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඡන්දෙට ඉල්ලනකොට අපේ රටේ විද්වතුන් කියාගන්න සමහර උදවිය භික්ෂුන් වහන්සේලා මත හදන අය ජනමාධ්‍ය අයිතිකාරයෝ ආණ්ඩුලින් වාස ගන්න බලන් හිටපු ජනමාධ්‍ය අයිතිකාරයෝ ඒ කවුරුත් එකතු වෙලා ගෝඨාභය රාජපක්ෂව පින්තාරු කරා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පිළිබඳ ප්‍රතිරූපයක් හැදුවා හැමදේම කරන්න පුළුවන් කෙනෙක් හැටියට. ගෝඨාභය කියලා කියන්නේ ඕන දෙයක් කරන්න පුළුවන් කෙනෙක්ස හැදුවා පින්තූරයක්. නමුත් අපි දැනන් හිටියා ගෝඨාභය කියලා කියන්නේ කිසිම දෙයක් කරන්න බැරි මිනිස්සෙක් කියලා. හැබැයි දැන් මොකදලා තියෙන්නේ? බලයට ඇවිල්ලා අවුරුද්දක් යනකොට ඔප්පු කරමින් ඉන්නවා කිසිවක් කළ නොහැකි බවට. ඔහොම කියමින් ඉන්නවා. මට මතකයි ඔය මේ කොරෝනා වසංගතය ආපු වෙලාවේ පහුගිය මාර්තු මාසේ මේ වසංගතය ආපු වෙලාවම අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය අය නිතර කියද්දී රට වහන්න වෙනවා මේකට තද ක්‍රියාමාර්ග ගන්නවා කියලා ඒ වෙලේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මොකද කිව්වේ ජනාධිපතියට ඔහු කිව්වා මේ රෝගෙන් 20 ගාණක් අහු වුණාම රටක් වහන්න පුළුවන්ද යුද්ධයක් දිනපු මට මේක වැඩක්ද කියලා ඇහුවා. එදා කතා කරේ එහෙම යුද්ධයක් දිනපු මට කොරෝනා ප්‍රශ්නයක්ද කියලා එදා ඇහුවා. අද මොකද වෙලා තියෙන්නේ? ඒ පම්පෝරේ ගගන් හිටියා නැවතවතාවක් මේ කොරෝනා රැල්ල මතුවලා අද මේ කොරෝනා පාලනය කරන්න බැරුව ඉන්නවා ආණ්ඩුව. තාමත් ආණ්ඩුවට බැරි වුණා මේ දෙවෙනි රැල්ල නිර්මාණ වුණේ කොතනින්ද කාගෙන්ද කියලා හරියට කියන්න. ඒක ඒගොල්ලෝ දන්නේ නැත්නම් ඒගොල්ලෝ හංගන් ඉන්නවා කියන්නේ.
අපි අදත් අභියෝග කරන හරියන පුළුවන් නම් කියන්න කොහෙන්ද මේක පතුනේ? කවුද වැරදිකාරයා? කියන්නේ නැහැ ඒගොල්ලෝ. මොකද ඒගොල්ලන්ගේ හිතවතු තමයි වට අහුවෙන්නේ. දෙවෙනි රැල්ල මතුණා. අද පාලනය කරන්න බැරුව යනවා. මරණ විශාල ප්‍රමාණයක් සිද්ධ වෙනවා. රෝගීන් විශාල ප්‍රමාණයක් අහු වෙනවා. දැන් මොකද කියන්නේ? දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියනවා යුද්ධයක් නම් මට දිනන්න තිබ්බා. මේක මේ යුද්ධයක් නෙවෙයි වසංගතයක් නේ කියලා. ඒ නිසා එකෙන් පේනවා ඔහු මොනතරම් දුර්වල පාලකයෙක්ද කියන කාරණය. දැන් දොස් කියනවා ජනතාවට. ජනතාව පරිස්සම් වුණේ නැහැ කියලා කියනවා. මේක පාලනය කරා නමුත් ජනතාව පරිස්සම් වුණේ නැහැ කියලා. ජනතාවගේ පරිස්සම කැඩුවේ කවුද? ජනතාවගේ පරිස්සම කැඩුවේ ඒගොල්ලෝ. අපිට මතකයි මැතිවරණ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා මේ කොරෝනා තත්ත්වය පාලනය වෙන්න කලින් තමයි ඡන්දෙ දෙන්න ලෑස්තුනේ. මැතිවරණ කොමිසම නිසා තමයි ඡන්දෙ පොඩ්ඩක් හරි කල් ගියේ. ඡන්දේ කාලෙත් ඡන්දෙන් පස්සෙත් අපි දැක්කා මිනිස්සු රැස් කර ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා මිනිස්සු ඉස්සරහා ගිහිල්ලා කතා කර හිටියා. ඒ නිසා ජනතාවට මේ පිළිබඳව තියාගෙන ඉන්න අවධානය බින්ද ඒගොල්ලෝ දේශපාලන අරමුණු වෙනුවෙන්. අවධානය බින්දලා ජනතාව සාමාන්‍ය තත්ත්වයට ගෙනල්ලා ප්‍රශ්නයක් නැහැ කියලා විසඳුවා කියලා ලෝකෙ දෙක කියලා පම්පෝරි ගහලා දැන් කියනවා ජනතාව තමයි වැරදිකාරය කියලා. ඒකෙන් පේනවා මේ පාලකයෝ ඊටාත්ම දුර්වල පාලකින් බවට. හැබැයි අපි විශ්වාස කරන මෙන්න මෙහෙම. මේක මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ බැරිකම විතරක් නෙවෙයි. මොකද අපි දන්නවා දැන් මේකෙන් වෙන්න පුළුවන් ඊළඟ දේ තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අසාර්ථකයි නිසා වෙන මහත්තයෙක්ට පුළුවන් කියලා කියන්නේ. නමුත් අපි දකින්නේම නෙවෙයි අපේ රටේ ඉතිහාසය ගත්තොත් එහෙම හැම මේ රට හදන්න ආපු හැම කෙනාම ධනවාද තුල අසාර්ථක වෙලා තියෙන්නේ. දේශනක මහත්තයා, ඩඩ්ලි සේනානායක මහත්තයා, බණ්ඩාරනායක මහත්තයා, බණ්ඩාරනායක නෝනා, චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය, ඊට කලින් ජයවර්ධන මහත්තයා, ප්‍රේමදාස මහත්තයා, මහින්ද රාජපක්ෂ මහත්තයා, දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා, ඊට කලින් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ මහත්තුරු ඔක්කොම අසමත් වෙලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා අසමත් වෙලා. ඒ නිසා මේ එක එක මහත්වරුන්ට එක එක හැඩේ මහත්වරුන්ට නෝනාවරුන්ට රට වෙනස් කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. මොකද මේක මේ රටේ පවතින ක්‍රමයේ සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන්නේ. ධනවාදී නම් පවත්තන් යන්නේ. මේ නව ලිබරල් වාදී ධනවාදී පවත්තන් යනවා නම් මේ වෙළඳපොළ බලවේග විසින් හසුරුවන ධනවාදී පවත්තගෙන යනවා නම් මේ පරිභෝජනවාදයේ මත පදනම් වෙච්ච ක්‍රමයේ පවත්තන් යනවා නම් ලාභය මත නිෂ්පාදනය කරන මේ ක්‍රමයේ පවත්තගෙන යනවා නම් ආර්ථික සමානතාවක් නැති මේ ක්‍රමයේ පවත්තන් යනවා නම් මහජන මුදල් කොල්ල ගන්න හොරකම් කරන වංචා කරන ඒව හරහා එක්තරා පිරිසක් පෝසත් වෙන මේ ක්‍රමයේ පවත්තන් යනවා නම් ඒක පවත්තන් යන තාක්කල් කාටවත් මේ රට හදන්න පුළුවන් කමක් නැහැ. ඒක දැක්කා 1989 දී පුදු අපේ සහෝදරු අපිට ඒක කියා දුන්නේ රෝහණ විජිත සහෝදරයා. ධනවාදයට ප්‍රශ්න තන බෑ කියලා ඌ ඉතා පැහැදිලිව කිව්වා. ඒක අදත් තහවුරුයි කාටවත් ඒකට අභියෝග කරන්න පුළුවන් කමක් නැහැ. ධනපති ක්‍රමයට ප්‍රශ්න විසඳන්න බෑ ජනතාවගේ. ඒ ධනපති ක්‍රමයට මොන පාලකෙක් ආවත් මොන జగතෙක් ආවත් කවුරු ආවත් යා මොන ඇඳුම ඇඳත් යා රෙද්ද බැනියම ඇඳත් කලිසම් කෝට් ගැහුවත් කවුරු ඇඳත් මොකක් ඇඳත් මොන භාෂාවෙන් කතා කරත් මොන උපාධි තිබ්බත් හදන්න බෑ මේ රට. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රට ගොඩනගන්න පුළුවන් එකම දේ තමයි මොකක්ද? ඒක තමයි සමාජවාදී. ඒ වෙනුවෙන් තමයි 88 89 අපේ මේ කී සහෝදරු සටන් වදින නිසා අපිට තියෙනවා ඒ සඳහා ඒ අරමුණ වෙනුවෙන් කටයුතු කරමින් යන්න. සාදරණීය සහෝදර සහෝදරණී අපිට අරගලේ තියෙනවා. తాවකාලිකව ජනතාවගේ මතය වෙනස් කරලා ජනතාවට බොරු කියලා මාධ්‍ය විශාල ප්‍රමාණයක් එකතු වෙලා රටේ විශාල ප්‍රමාණයක් එකතු වෙලා බොරු කියලා ඒ බොරුවෙන් පාලකයෝ ගෙන්න පුළුවන්. නමුත් ඒ වුණාට ඒ ගෙන පාලකයා පාලනය කරන පටන් ගත්තු ගමන්ම බොරුව හෙළි වෙනවා. ඇත්ත මතුවෙන එක වළක්වන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අපි කියනවා නිසා නැවත නැවතත් රැවටෙන්නේ නැතුව රැවටිච්ච වෙලේ දවල් වැටලා උදෙත් වැටෙන්නේ නැතුව දැන් අපිට තියෙනවා මොකද්ද වගකීමක්. ඒ තමයි වසර 72ක මේ අත්දැකීම අරගෙන වසර 72ක් තුල පත් වෙච්ච හැම පාලකයෙම අපිට කිව්ව බොරු වල උන්ගේ අසාර්ථකත්වය පිළිබඳ අත්දැකීම අරගෙන නැවතත් ඒ වැරදි අසාර්ථක මගේ යනවා වෙනුවට අපි නිවැරදි මාර්ග මේ රට ගෙනියන්න ඕන. මේ රටේ ජනතාවට සතුට ඕන වෙන්නේ නැද්ද? අපි අහනවා. රටේ බහුතර ජනතාවක් සන්තෝෂෙන් ජීවත් වෙන්න ඕනේ නැද්ද? ජීවත් වෙනවා. ජනතාවට සතුට ඕන. ජනතාවට සමගිය ඕන. ජනතාවට සාමය තියෙන්න ඕන. ජනතාවගේ මූලික ප්‍රශ්න විඳින්න දරුවන්ට අධ්‍යාපනය ඕන. තරුණයන්ට රැකියාව ඕන. මිනිස්සුන්ට මනුෂ්‍යත්වය ඕන. ආදරය ඕන. සාමූහිකත්වය ඕන. සහෝදරත්වය ඕන. නිසා අපිට එහෙම රටක් ඕන. එහෙම සමාජයක් අපට ඕන. ඒත් අද තියෙන්නේ මොකද්ද? අද තියෙන්නේ දරුවන්ට අධ්‍යාපනය නැති, ඉගෙන ගත්තට රැකියාවක් නැති, රැකියාව කරන කෙනාට ආදායමක් නැති, කසාදයක් බඳලා ජීවත් වෙන විදියක් නැති, ඉන්න තැනක් නැති,
කන්න දෙයක් නැති, කරන්න දෙයක් නැති, අපරාධ වලින් පිරිච්ච, දිනසා ගැනීම පිරිච්ච, ලෙඩ දුක් වලින් පිරිච්ච, බලාපොරොත්තු කඩ වෙච්ච, මනුෂ්‍යත්වයෙන් නැති වෙච්ච, හුදකලා වෙච්ච සමාජයක් හදා දීලා තියෙනවා. ඉතින් මේ සමාජය අපි අහන ඔබෙන් මේ සමාජය හොඳයිද? මේක තව කොච්චර යමුද? මේක වෙනස් කරන්න ඕනේ නැද්ද? මේක වෙනස් කරන්න ඕන. මේක වෙනස් කරන්න ඕනයි කියන අදිස්ථානයට පිරිසක් තමයි 1989 අපිට අහිමි වුණේ. ඒ නිසා අපි දන්නේ අපිට ඕන් පිළිබඳව තියෙන ගෞරවය තියෙන ඒකත් එක්ක නිසා අපි ඕන්ගේ මග යන්න ඕන ඒකත් එක්ක මොකක් සඳහාද? එකක් අපිට අධිරාජ්‍ය විරෝධී දේශප්‍රේමී අරගලයක් තියෙනවා. රට නිදහස් කරගන්න. අපේ රට ඇත්ත නිදහස ගේන්න ඕන. අපේ රට ඇත්ත නිදහස කවදාකවත් හම්බෙලා නැහැ. ණයට කන, විදේශිකයන්ගෙන් ණය ගන්න, ඒ ණයට හිලව් වෙන දේවල් විකුණන, ණයකාරයෝ ඉස්සරහ ධන ගහපු රටකට කොහෙද නිදහස තියෙන්නේ? නිසා රටත් නිදහස් නැහැ, ජනතාවත් නිදහස් නැහැ, චින්තනයත් නිදහස් නැහැ, වහල් කරලා තියෙන්නේ. ඒක වෙනස් කරගන්න ඕන. නිදහස් නිවහල් චින්තනයක් හදන්න ඕන මිනිස්සුන්ට. රට නිදහස් නිවහල් වෙන්න ඕන. ඉතින් ඒකට නම් මේ පාලකයන්ට ඒක වැඩේ කරන්න බෑ. නිසා ඒක කරන්න වෙන්නේ මොකද්ද? මේ තියෙන ආර්ථික ක්‍රම වෙනස් කරන්න තු වැඩේ කරන්න බෑ. මොකද අපේ රටේ නිදහස නැති කරලා තියෙන්නේ මේ තියෙන වැරදි ආර්ථික ක්‍රමයේ විසින්. අපට ණය ගන්න බල කරලා තියෙන්නේ මේ වැරදි ආර්ථික ක්‍රමයේ විසින්. අපේ රටේ සම්පත් විකුණන්න බල කරලා තියෙන්නේ මේ වැරදි ආර්ථිකයේ විසින්. අපේ රට නිෂ්පාදනය නොකර ණයට ගන්න හෙදලා තියෙන්නේ මේ වැරදි ආර්ථිකයේ විසින්. මහජන මුදල් කෝටි ගණන් නාස්ති කරන්න, හොරකම් කරන්න අවස්ථාව ලබා තියෙන්නේ මේ වැරදි ක්‍රමයේ විසින්. ඒ නිසා මේ වැරදි ආර්ථික වැරදි ක්‍රමයේ වෙනස් කිරීමෙන් තොරව අපිට නිදහස දිනා ගන්න බෑ. නිසා නිදහස කියලා කියන්නේ ඔය ජාතිවාදයේ මත පදනම් වෙලා බලය ගැනීම සඳහා කෑ ගහන එක නෙවෙයි නිදහස කියලා කියන්නේ. ඒක නෙවෙයි හැබැයි දේශප්‍රේම කියලා කියන්නේ. දැන් බලන්නකෝ. පහුගිය කාලේ විපක්ෂිනකොට දේශප්‍රේමීත්ව ගැන කෑ ගහපු, ගිවිසුම් ගැන කෑ ගහපු බොහෝ දෙනාට දැන් මොකද වෙලා තියෙන්නේ? ඕන් ගොළුවන් බවට පත් කරලා තියෙනවා. කොටබ රාජපක්ෂ පාලනය තුල. බලය ගන්නකම් කෑ ගැහුවා. බලය ගත්තට පස්සේ දැන් කතා බහක් නැතුව දැන් හොරකම් කරන්න පටන් ගන්න තියෙනවා. ඒ නිසා මේ අත්දැකීම අරගන්න ඕන. ඒ අත්දැකීම තමයි අපට කියා දුන්නේ, අපට ඉගැන්වුවේ 88 සමේ පරම්පරාවේ අපේ පක්ෂයේ නිර්මාතෘ ඇතුළු අනිත් අය. නිසා අපි කියන්නේ මේ වෙලාවේ අපි කාටවත් තියෙන වගකීමක් ඒ ගමන යන්න. ඉතින් ඒ නිසා අදන සහෝදරනි මේ 31 වෙනි ඉල්මා සමරු වෙලාවේ අපි කල්පනා ඔබෙත් අපෙත් වගකීම මොකද්ද? අපි ඉස්සරහ තියෙන අභියෝගය මොකද්ද? ඔය කවුරුත් දන්නවා පහුගිය කාලේ ජනතා විමුක්ති පෙරමුණට කිසියම් මැතිවරණ දේශපාලනයේ පුංචි පසුබෑමක් තිබ්බා. ඒත් අපි හිතනවා දැන් ඒ තත්ත්ව වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඡන්දේ තියලා මහමැතිවරණ තියලා ප්‍රතිඵලය කියනකොට ජනාධිපතිතුමා තියලා ප්‍රතිඵලය කියනකොට ඒ ප්‍රතිඵලය අහන වෙලාවේ සමහරු දිනලා හිටියා ජනතා විමුක්ති වුණ පරාදායි කිව්වා. නමුත් දැන් වසරක් යනකොට මාස කිහිපයක් යනකොට දැන් වෙලා තියෙන්නේ මොකද? ඡන්දේ දීපු කට්ටිය පෙරදිලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ කිව්ව දේවල් මේ මහ පොළොවේ සත්‍ය වෙන පටන් ගන්න තියෙනවා. ඒ නිසා අපි තාමත් ඉන්නේ ජයග්‍රහයි පැත්තේ, දිනන පැත්තේ, දිනන්න ඕන පැත්තේ අපි තාමත් ඉන්නේ. එනිසා කුඩා පසුබෑම් වලින් අදටපත් නොවි ඉස්සරහට යන්න අපි සමත් වෙන්න ඕන. ඒ සඳහා අපිට අත්දැකීම් ගන්නවා නම් ගන්න පුළුවන් තැන තමයි එල්මහ විරුවන්. ඕන අපට උගන්වලා තියෙනවා කුඩා පසුබෑම් වලින් අමාරුකම් වලින් දුෂ්කරතම් වලින් උකටලිය වෙන්නේ නැතුව කොහොමද ජයග්‍රහණ කර ඉස්සරහට යන්නේ කියලා. මේ සටන දිනන්න විශාල කැපකිරීමක් වුණා අපි දන්නවා. මොකද ධනපති පන්තිය තමන් මේ අනීතිකව ගන්න මේ බලය ඕන් විසින් මේ භුක්ති විඳින මේ මහා සම්පත් කන්දරාව පැත්තක දාලා අපිට ජනතාවට නිදහස, සමාජවාදය රිදී බන්ධයක තියලා බාර දෙන්නේ නැහැ. ඒක අපි දිනාගත යුතුයි, සටන් කළ දිනාගත යුතුයි. ඒ සඳහා අපිට අරගලයක් තියෙන උන්ට විරුද්ධව. ඒක දුෂ්කරයි, අමාරු තමයි. නමුත් කොතරම් දුෂ්කර වුණත්, කොතරම් අමාරු වුණත් අපි අනිවාර්යයෙන්ම ඒ රගල ජයග්‍රහණය කළ යුතුව තියෙනවා. එදාට තමයි මේ රටේ ජනතාවට සැබෑ නිදහස ලැබෙන්නේ. සැබෑ විමුක්තිය ලැබෙන්නේ. මේ රටේ ජනතාවට සතුටින් සිනහවෙන් ඉන්න පුළුවන් දවසේ එදාට. නිසා ඒ වෙනුවෙන් සටන් කිරීම තමයි අපි කාගෙත් වගකීම. දැන් හැබැයි ඒකදී අපි දන්නවා අපිට අපේ කාර්ය අමාරු කළයි. අපිට වර්තමානයේ මේ අරගලය කරන්නලා තියෙන කායකද පහුගිය කාලයත් තිස්සේ මේ ධනපති ආණ්ඩුයි, ධනපති මාධ්‍යයි, ධනපති ආණ්ඩුව වල සල්ලි වලට කුලියට ලියන මිනිස්සු විසින් කුරුහල් කරපු, මොට කරපු, මනස විනාශ කරපු ජනතාවක් එක තමයි අපිට මේ අරගල කරන්නලා තියෙන්නේ. ඒස අපි දන්නවා අපි අභියෝගේ කොතරම්ද කියලා. අපි දන්නවා හොඳටම පහුගිය කාලේ අපේ රටේ ජනතාව ගෙන ආපු තැන. ලෝකයේ මිනිස්සු මිත්‍යා විද්‍යාවට යද්දී අපේ රටේ පාලකයෝ එකතු වෙලා අපේ ජනතාව විද්‍යාවෙන් මිත්‍යාවට ගෙනාවා. අපේ රටේ තියෙන ලොකුම අර්බුදය මොකද්ද? අපිට මේ දේශපාලන කරන්නලා තියෙන කායකද? ජාතිවාදයේ ඊටමත් බරපතල ලෙස වැළඳගත්තු ජනතාවක් එක්ක. නිසා
ඒක හොඳ තත්ත්වයක් නෙවෙයි. අපි කවුරුත් දන්න. ඒ නිසා ජාතිවාදය මිනිස්සුන්ගේ ආගම බවට පත් කරපු තමන් එකට ජීවත් වෙන අනිකා සැක කරන අනිකාට විරුද්ධව අමෝරා ගන්න එකිනෙකාට සැක කරන එකිනෙකාට හැරෙව එකිනෙකා සටන් කරන ජාතිවාදයෙන් අන්ධ කරපු ජනතාවක් අපේ රටේ ඉන්නවා. හැමදෙනාම නෙවෙයි නමුත් බහුතරයක් ඉන්නෝ හිටියා. දැන් ඔප්පු වෙලා තියෙන මොකද්ද? ඒ ජාතිවාදී අවශ්‍යපයක ඇවිස්සුවේ බලය සඳහා පමණයි කියන එක දැන් ඔප්පු කරමින් ඉන්නවා. ඔබ දන්නා පොගේ කාලේ මුස්ලිම් ජනතාවට විරුද්ධව ජාතිවාදී අවශ්‍යවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා තනි සිංහල ආණ්ඩුව හද කතාර. හැබැයි අපි කවුරුත් දැක්ක කොහොමද 20 වෙනි සංශෝධනය සම්මත කරගත්තේ කියලා. 20 සම්මත කරගන්නකොට අන්න අර තමන් විසින්ම විරුද්ධයි කියලා කියපු මුස්ලිම් ධනපති පන්තියේ മന്ത്രിවරුන්ගේ සහයෝගය ලබා ගත්ත යසට. ඒ නිසා පාලක පන්තීන්ට ಜಾති ભેදයක් නැහැ බලය සඳහා. හැබැයි ඔවුන් පොදු ජනතාව බෙදෙනවා ජාතිවාදයට ආගම්වාදයට කුමක් සඳහාද පාලනයට පහසු වෙන්න. ඒක තේරුම් ගත යුතු තියෙන පොදු ජනතාව. ඒ නිසා එවැනි බෙදපු මනස විකෘති කරපු රටක් අපට තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම ජාතිවාදයෙන් අන්ධ කළ ජනතාවක් ඉන්නවට අමතරව ගත්තොත් අපි කවුරුත් දන්නා මිත්‍යා විශ්වාස වලින් අන්ධ කරපුට අපට තියෙනවා. දැන් කල්පනා කරන්න අපි දන්නවා කැලණිගඟ දෙබෑ කරගෙන නාග ලෝකෙන් ධාතු වරන් නයි ආවයි කියලා කිව්ව රටක් මේක. අර වගකීතු ලෙස හැසිරෙන්න ඕන කියලා කියන ජනමාධ්‍ය විසින් ඒ බොරුව ප්‍රචාර කරපු රටක අපි ජීවත් වෙන්නේ. ඒක විශ්වාස කරපු ජනතාව කරපු රටක අපි ජීවත් වෙන්නේ. ඊට අමතරව අපි දන්නවා ඊ පෙරදා ගත්තොත් එහෙම දැන් මේ කොවිඩ් වසංගතය හැදිලා මේ දෙවෙනි රැල්ල මතුවලා යනකොට මොකද කරේ? ආණ්ඩුවේ ප්‍රධානින් සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු කණ්ඩායම ගිහිල්ලා මොකද්ද අර වතුරකට මැතුරද්ද මොකද්ද කියලා වතුර මුට්ටි අරන් ගලා ගංගාවල දැම්මා. දැන් රටක් ඉස්සරහට යදී එහෙම කරාට පස්සේ මේ කොවිඩ් කියන මේ වසංගතේ මුණ දෙන විද්‍යාව පැත්තෙන් සටන් කරන වෙනුවට අර වගේ මිත්‍යාවට මිනිස්සු ගිල්ලනකොට වෙන දේ තමයි රටකට ඉස්සරහට පුළුවන් කමක් නිසා ඒවට මිනිස්සු යොමු කරන ඒ මිත්‍යාව ජනතාව ගිල්ලන යුගයක අපි ජීවත් වෙලා තියෙන නිසා ජාතිවාදයෙන් අන්ධ කරපු මිත්‍යාවේ ගිල්ලපු රටක් ඇතුලේ අපි දන්නවා අපේ දේශපාලනය අමාරුයි කියලා. නමුත් කොතරම් මාරුණත් දුෂ්කරුණත් අපිට මේ කාර්ය කළ යුතු තියෙනවා. අපි අපේ රට ජනතාව අඳුරෙන් ආලෝකයට ගේන්න ඕන. ඒක අපේ වගකීම. අපේ රට ජනතාව අපි අවිද්‍යාවෙන් විද්‍යාවට ගේන්න ඕන. ඒක අපේ වගකීම. අපේ රට ජනතාව අපි ආත්මාර්ථකාමීත්වයෙන් පොදු හැඟීමට සාමූහිකත්වයට ගේන්න ඕන. මනුෂ්‍යත්වයට ගේන්න ඕන. ඒක අපේ වගකීම. අපි අපේ ජනතාව ධනපති පන්තිසින් හදලා තියෙන මේ අවලාද වලින් මුදා ගන්න ඕනකම තියෙනවා. නැත්තම් අපිට මේ ගමන ජයග්‍රහණ කරන්න පුළුවන් කමක් නිසා අපි කොතරම් දුෂ්කරුණත් අමාරුණත් මේ කාර්ය කළ යුතු තියෙනවා. මොකද අපි හිතන අපිට කරන්න පුළුවන්. දුෂ්කර කටයුතු ජයග්‍රහණ කරන්න පුළුවන් කියලා ඔප්පු කරලා පෙන්වපු පක්ෂයක් අපේ පක්ෂය නිසා අපි කවුරුත් එකතු වෙලා මේ රටේ ජනතාවට දැනුම ලබා දිය යුතු තියෙනවා. අත්දැකීම් ලබා දිය යුතු තියෙනවා. මේ විශේෂම ගත්තොත් අපි තරුණ පරපුරට අතීතයේ පිළිබඳව මේ අරගල පිළිබඳව ඒ අරගලයන්ගේ සාධනීය ලක්ෂණ පිළිබඳව ඒ අරමුණු පිළිබඳව මිනිහෙක් තමන්ගේ ජීවිතේ පුදන්නේ ඇයි කියන එක පිළිබඳව අපි නැවත නැවතත් කතා කළ යුතු තියෙනවා. 1988 89 කාලේ සටන් කළ දීපුදු කවුරුවක්වත් දීපිදුවේ පුද්ගලික අරමුණු නෙවෙයි. තමන්ට කිසිවක් ගන්න නෙවෙයි. තමන්ට රස්සාවක් ගන්න, තමන්ට වාසියක් ගන්න, තමන්ට උසස් වීම ගන්න, තමන්ට മന്ത്രിකම් ඇමතිකම් ගන්න ඒව සඳහා නෙවෙයි. රට වෙනුවෙන් ජනතාවක් වෙනුවෙන් තමන්ගේ බොහෝ දේවල් කැප කළා. දැනුමද, හැකියාවද, කාලෙද මේ සියල්ල කැප කරලා අවසානයේ ඉල්ලා සිටිනවා නම් ජීවිත පවා කැප කරන්න පුළුවන් කියලා ඔප්පු කරලා පෙන්නපු පරපුරක් තමයි අපි මේ සමරන්නේ ඉල්මා විරුවන් හැටියට. ඒ නිසා ඒ කැපකිරීමේ පණිවිඩය ජනතාවට ගෙනියන්න ඕන. රටක් ගොඩ ගන්න බෑම නැතුව පරිත්‍යාගශීලීත්වයේ නිර්භීතකමේ දිවිපිදීමට උනත් සූදානම් මිනිස්සු නිර්මාණය කළ හැකිය කියන පණිවිඩය අපි ජනතාවට ගෙනියන්න ඕනකම තියෙනවා. එහෙම වුණොත් තමයි අපිට පුළුවන්කම තියෙන මේ අරගලේ ජයග්‍රහණ ගන්න. අපිට මේ අරගලේ වටින්නේ මේ දීපුදු කිසිවෙක් Tamanට කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ පෞද්ගලික. ඒ හැම කෙනෙක්ම තමන්ගේ හැමදේම පරිත්‍යාග කරලා කාවෙනුන්ද ජනතාව වෙනුවෙන් රට වෙන්නේ. අදත් අපි ඔවුන්ගේ මග යන්නේ නිසා, ඔවුන් සමරන්නේ ඒක නිසා. තමුන්ස්ලා අපි කවුරුත් අපේ සහෝදරු කවුරුත් දන්නවා. ඉල්මා බිරුවන් අපි සමරන අය අපේ ඥාතීන් වෙන්න පුළුවන්. රෝහණ සහෝදර අපේ ඥාතියෙක් නෙවෙයි. ගමනන් සහෝදර අපේ ඥාතියෙක් නෙවෙයි. නමුත් අපේ ඥාතීත්වයට යහා කියු බැඳීමක් තියෙන මොකක් සඳහාද අපිට මේ රට නිවැරදි මාර්ග ගෙනියන්න මඟ පෙන්නුවා. දැනුමින් මඟ පෙන්නුවා. අධ්‍යක්ෂකම් වලින් මඟ පෙන්නුවා. සංවිධාන මඟ පෙන්නුවා. අවසාන ගත්තොත් එම ජීවිත පරිත්‍යාග කළ පෙන්නුවා මේ මඟ හැර වෙන මඟක් අපිට නැහැ කියලා. ඒ නිසා දිවිපුදා කෙනෙක් කිසියම් සටනක් ජය කරනවා නම් සටනක් වෙනුවෙන් කෙනෙක් දිවි පුදනවා නම් අපි හිතනවා ඒක අනිවාර්යයෙන්ම ඊළඟ පරපුර විසින් රැගෙන ආ යුතු තුන ඉස්සරහට.
නිසා මියගිය ඔවුන්ට දීපිදු ඔවුන්ට කළ හැකි එකම සාධාරණ බවට පත් වෙන්නේ ඔවුන්ගේ අරගලය අපේ දෑත් වලින් ජයග්‍රහණය කරගෙන ඉන්න. නිසා ඔවුන්ගේ සුරතේ තිබෙච්ච ඒ සමාජවාද සඳහා යන අලුත් රටක් හදන්න තිබිච්ච ඒ රතු ධජේ අපේ අතට අරගෙන අපි ජයග්‍රහණය කරා එක ගෙන යතුව තියෙනවා. ඒ ගමන යනකොට අපිට අපි දන්නවා බාධා නිර්මාණය වෙන්න පුළුවන්. සතුරාවලාද ගහවි, අවමන් කරાવી. අපි අදත් දන්නවා අපේ පක්ෂ නායකයන්ට විශේෂම ගත්තොත් අපේ පක්ෂේ නායක අනුසනායක සහෝදරයාට අපි පක්ෂ අනිකුත් නායකයන්ට හැමෝටම සතුරා ඇතිතරම් අවලාද ගහනවා. බොරු කියනවා. මඩ ගහනවා. නමුත් අපි වුන්ට කියනවා අවලාද වලින් ඉතිහාසයක් වෙනස් කරන්න බෑ. මිනිස්සුන්ගේ ජීවිත නැති කරලා මේ ව්‍යාපාර නවත්තන්න බැරි වුණා නම් දහස් ගණන් මරා දාලා මේක නැති කරන්න බැරි වුණා නම් අපේ පක්ෂේ වර්තමාන නායකයින්ට මඩ අවලාද ගහලා අපේ දේශපාලන ගමන දශමයක්වත් හොල්ලන්න පුළුවන් කමක් කාටවත් නැහැ කියලා අපි අවධාරණ කළා කියනවා. මොකද ඔය එක අවලාදයක්වත් අපට අදාළ නැහැ. අපිව බාර ගන්න නැහැ, අපිව ගණන් ගන්න නැහැ. අවලාද ගෙහිම සතුරාගේ ශක්තියක් නෙවෙයි දුර්වලකමක්. ඒක අපි හොඳටම දන්නවා. සතුරු අවලාද ගහන්නේයි, මඩ ගහන්නේයි, බොරු කියන්නේයි සතුරාට අපිත් එක්කෙන් මූට මුට ඇවිල්ලා කරුණු වලින් සටන් කරන්න බෑ. අදහස් වලින් සටන් කරන්න බෑ. අපේ අදහස් නිවැරදි, ඒගොල්ලන්ගේ අදහස් වැරදි. ඒ නිසා අදහස් එක්ක සටන් කරන්න බැරි වුණාම, කරුණ එක්ක සටන් කරන්න බැරි වුණාම එදා ජයවර්ධන මහත්තයලා ඒ සටන ආයුධ වලින් කරන්න උත්සාහ කරා මර්ධනෙන්. දැන් මේගොල්ලෝ මඩ වලින් අවලාද වලින් කරන්න උත්සාහ කරනවා. අපි අවධාරණ කළ කියනවා මඩ අවලාද වලින් අපේ ගමන වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ඔය කලිනුත් දවසක් අපි කිව්වා වගේ මට මතක් වෙනවා එංගලන්තයේ අගමැතිවරයෙක්ලා හිටපු වින්ස්ටන් චර්චිල් මහත්තයා කියපු කතාවක්. වින්ස්ටන් චර්චිල් මහත්තයා එක වෙලාවක කිව්වා ඔබ ගමනක් යනකොට ඔබට බුරන හැම බල්ලාටම ගලකින් ගැසීමට නතර වුණොත් ඔබට ඒ ගමන යන්න වෙන්නේ නැහැ කියලා. ඉතින් අපි ගමනක් යමින් ඉන්නවා. අපි දන්නවා මගදී අපිට බල්ල බුරනවා. ඒ බුරන හැම බල්ලාටම ගලකින් ගහන්න අපි නතර වෙන්නේ නැහැ. මොකද අපිට ගමනක් යන්න තියෙනවා. අත්‍යවශ්‍ය මොහොතකදී විතරක් අපි උත්තරයක් දීලා මේ ගමන අපි ලෑස්ති. ඒ නිසා ආදරණ සහෝදරුනි ජනතා විමුක්ති පෙරමුණ කිසිවෙකුට නතර කළ හැකි පක්ෂයක් නෙවෙයි. ලේවකේ මර්ධනයකින්, ගහතන වලින්, තෛරසය වලින් මේක නවත්තන්න බැරි වුණා නම් අවලාද වලින්, මඩ වලින්, කුමන්ත්‍රණ වලින් මේක නවත්තන්න පුළුවන් ගමනක් නෙවෙයි. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම ඉල්මහා විරුවන්ගේ ප්‍රාර්ථනා ඔවුන් විසින් මරණකොට දීපුදුනකට ඔවුන්ගේ හදවතේ විචේ ප්‍රාර්ථනා ඉටු කිරීම දක්වා නොනවතින ගමනක් අපි යනවා කියන එක අපි සහතික කළා කියන. ඉතින් ඒ නිසා අවසාන වශයෙන් ගත්තොත් අපි තමුන්නාස්ලන් ඉල්ලීමක් කරන්නේ මොකද්ද? අපේ රට තියෙන ඉතාමත් අනුතරදායක තත්ත්වයක. රටේ ආර්ථික විනාශ වෙලා, සමාජ වශයෙන් රට කුණු වෙලා, මනුෂ්‍යත්වයෙන් නැති වෙලා, අපරාධ වැඩි වෙලා, පාලකයෝ බොරුකාරයෝ වටපත් වෙලා, ජාතිවාද වපුරලා, අධිරාජ්‍යවාදීන්ගේ බලපෑම් ඇවිල්ලා, විදේශ බලවේග කඩන් වැටිලා, අද විදේශ බලවතුන්ගේ කෙලිබම් පටපත් වෙලා අපිට නිදහසක් නැති, ආර්ථිකයකුත් නැති, මනුෂ්‍යත්වයක් නැති අපිට තිබිච්ච අපේ ආත්ම අභිමානයේ ගෞරවය නැති කරලා තියෙනවා. අපිට අවමානයක් ගෙනත් තියෙනවා. රුපියල් බිලියන 1000 රුපියල් ට්‍රිලියන 14ක නායක අවමානයක් අපි ඉස්සරහා තියෙනවා. නායකාරයෙක් වීම අවමානයක්. ඒ අවමානයට මේ රටපත් කරලා තියෙනවා. ඒ නිසා මේ ඒ වෙනුවට අපිට ගෞරවයේ තියෙන, අභිමානයේ තියෙන රටක් බවට මේ රටපත් කරන්න ඕන. මිනිස්සුන්ට මිනිස්සු වගේ ජීවත් වෙන රටක් බවට පත් කරන්න ඕන මේක. නිදහස තියෙන රටක් බවට පත් කරනවා. ඒ සඳහා තියෙන අපි ඉස්සරහා තියෙන එකම දේ තමයි මොකද්ද? ඉල්මා විරුවන්ගේ මාතේ ධෛර්යයෙන් ගමන් කරන එක. ඔවුන්ගේ අරමුණු ජයග්‍රහණය කරන එක. මේ රට නිදහස, ජනතාවට විමුක්තිය, සමාජවාදී වෙනුවෙන් කරන අරගලයේ ජයග්‍රහණය කරගෙන යාම තමයි අපි ඉස්සරහා තියෙන නිසා ඒ වෙනුවෙන් අපි කවුරුත් කැප වෙන්න ඕන. ඒ වෙනුවෙන් අපි කවුරුත් සටන් කරන්න ඕන. දැන් අපි දන්නවා මේ කොවිඩ් තත්ත්වය විසින් අපේ දේශපාලන වැඩවලට බාධාවක් කරලා තියෙනවා. අපිට පිරිස් එකතු කරන්න බෑ, බාධාවක් කරලා තියෙනවා. ජනතාව මුණ ගැහෙන්න බෑ, බාධාවක් කරලා තියෙනවා. හැබැයි ඒ අපි මේ කොවිඩ් වසංගතයේදී මේ තත්ත්වයේදී සෞඛ්‍ය නිර්දේශවල හරියට පිළිපදිමින් වගකීතු පුරවැසියන් හැටියට සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින් ඒත් අපි ජනතාවත් එක්ක වැඩ කරන්න ඕන. ජනතාවට මතය ගෙනියන්න ඕන. මේ දුෂ්ට දේශපාලනය, මේ දුෂ්ට ක්‍රමයේ පළව හැරීම සඳහා දෙවන්ත ජනතා බලවේගයක් අපි ගොඩනගන්න ඕන. අපි ගොඩනගමින් ඉන්න ඔය බලවේගය නිසා ඒ වෙනුවෙන් අපි මේ தත්ත්වය තුල අපට කළ හැකි උපාය උපක්‍රම තෝරා ගනිමින් අධෛර්යමත් නොවේ, විශ්වාස සහිතව සටන් කරමු. ඉල්මහා විරුවන්ගේ මාවතේ ධෛර්යයෙන් යමු. ඔවුන්ගේ අතින් ගිලිවෙන්න ගියපු දජය දැන් අපේ සුරතේ තියෙන්නේ. දජය උසවාගෙන අපි ජයග්‍රහණතෙක් නොනවති ගමන් කරනවා කියන අදිස්ථාන සහිතව ගමන් කළ යුතු තියෙනවා. ඉතින් ඒ නිසා අපි අපේ ජනතාවට මේ රටට වඩා යහපත් හෙටක් නිර්මාණය කිරීම වෙනුවෙන්
1988 දී දිවිපිදු ෆගීන්ගේ ඒ ආදර්ශයන් ධෛර්ය අදිෂ්ඨානය මඟ පෙන්වීම දැනුම අපට උගන්වපු හැම දේවල්ම එකතු කරගනිමින් ඊට අමතර ලෝකයේ තියෙන නවීන දැනුම සියල්ල එකතු කරගනිමින් අත්දැකීම් එකතු කරගනිමින් 1988 89 අරගලේ හොඳම දේවල් එකතු කරගනිමින් දුර්වලකම් හඳුනාගෙන ඒවා ඉවත් කරමින් ඒවා පරාජයටපත් කරමින් අපි ජයග්‍රහණය කරා ඉස්සරහට ආයුතු තියෙනවා නව සමාජයක් නිර්මාණය ඉස්සරහට ආයුතු තියෙනවා අන්න ඒ වෙනුවෙන් හැමෝටම එකතු වෙන්න මේ ඉල්මා විරු සමරුවේදී දැඩි අධිෂ්ඨානයක් සහිතව ඕනෑම පරාජයක් ධෛර්යයකට හරවන්න පුළුවන් ඒකට ඒ ධෛර්ය සම්පන්න මිනිසුන්ට වැඩ කරන්න පුළුවන් එම කරන්න පුළුවන් කියලා අපට ඔප්පු කරුවා ඉල්මා විරු සමරුවේ ඉල්මා විරුවන් ඒ නිසා ඔවුන්ගේ ආදර්ශය අනුව යමින් ඒ සඳහා අපි හැමෝම එකතු වෙලා සටන් වදිමු කියන ඉල්ලීම කරමින් සුපුරුදු පරිදිම ඔවුන්ට ප්‍රණාමය පුද කළ හැකි 1971 අරගලයේදී හිරගත වෙච්ච අපේ සහෝදරයෙක් ලියපු අපේ සහෝදරුන්ගේ සටනේ අරමුණ පිළිබඳව අරමුණ ඊටාම කෙටි කරලා ලියපු කවියකින් සූපතලා අපේ කතාව නවත්තන්න මම බලාපොරොත්තු වෙනවා 1971 අරගලෙන් පස්සේ ඉරේ ගිය අපේ සහෝදරු ඉරගෙදර බිත්තිවල කවි ලිව්වා ඒ ලිව්වේ තමන් කරපු අරගලේ අරමුණ මොකක්ද කියලා පෙන්වන්න. ඉතින් අපි හිතනවා ඒ අරමුණම තමයි ඉල්මා විරු සමුදිත් අපට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ කවියකින් අපි සමුගන්න සූදානම් තමුන්වහන්සලාගේ. විරුවන් ගතින් බැගිරුණුලේ පැහැය උරා රතුමල් පිපෙනු ඇත මිහිකත දෙරණ පුරා. ලෙලදෙන රතු දජය දැඩි කොට සුරත දරා පියවර නගමු නිවහල් නවලවක් කරා. නැවතත් කියන්නම් විරුවන් ගතින් වැගිරුණුලේ පැහැය උරා රතුමල් පිපෙනු ඇත මිහිකත දෙරණ පුරා. ලෙලදෙන රතු දජය දැඩි කොට සුරත දරා පියවර නගමු නිවහල් නව ලොවක් කරා. ස්තුතියි.